ජේසු පිහිටයි. විශ්වය සමිධිකෙත සත්‍යය වචනෙන් පෝෂණය කරන ශ්‍රී ලාංකික කිතුණු සංනිවේදකයා වර්බම් TV අදත් සූදානම් කිතුණුව සතියක පුවත් විමසුම කිතුණු තතු ආරම්භ කරන්නට. කිතුණු තතු සමගින් මම අසිත ශ්‍රියන් ප්‍රනාන්දු අදත් මුල්ම අවධානය පුවත් සිරස්තල වෙතට. කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා. පෙන්තකොස්ත ඉරුදින වෙනුවෙන් බදුල්ල පදවියේ පූර්ව රාත්‍රී මෙහෙයක් පවත්වයි. ලෝක රදුගුරු සම්මේලනය පිළිබඳ ගාල්ල පදවි නියෝජිත හමුව පැවැත්වුවා. චීනය වෙනුවෙන් න්‍යාඥා කරන ලෙස ගෝලීය සංසදය ඉල්ලයි. ක්‍රිස්තුන් වහන්සේ සෑම විටම අපගෙන් බලාපොරොත්තු වන්නේ උන්වහන්සේගේ අනපනත්වලට ගරු කරමින් උන්වහන්සේගේ කැමැත්තට ඉඩදී කටයුතු කරන ශ්‍රාවක ජීවිතයක් බවත් එවිට අපට ස්වර්ග රාජ්‍යයට උරුමකම් කිව හැකි බව අගරදුගුරු හිමිපාණන් පසුගියදා කොළඹ කොච්චිකඩේදී ප්‍රකාශ කළා. කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිදුන්ට කැප කරන ලද සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා. මෙම සන්ධ්‍යා මෙහෙය ඔප්පු කිරීම සඳහා ඇක්වයිනාස් විශ්වවිද්‍යාලයේ උපකුලපති අතිකරු සිල්වෙස්ටර් රණසිංහ පූජාප්‍රසාදින් වහන්සේ, හිටපු සිද්ධස්ථාන පාලක ගරු ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා, කොටහෙන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරු පාලක ගරු රොනි වික්‍රමසිංහ පියතුමා සමග ගරු මනෝකුමාර නාගරත්නම් පියතුමා සහාය වූවා. මෙහෙයේදී දේශනා කළ රදුකුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ සමිදානන් වහන්සේ අපට ආරාධනා කරන්නේ උන්වහන්සේ තුළ වූ පර්වතයක් මෙන් ඉතා ශක්තිමත් අත්තිවාරමක් දමා සකස් කළ නිවසක්සේ තිරසාර ශ්‍රාවක ජීවිතයක් ගත කරන ලෙසයි. වැඩිදුරටත් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කර සිටියා. දරුවන් වෙනුවෙන් අපි ජීවත් වෙනු ගත යුතු තීරණ තුළ අපි සමාජයේ මොනවාරි රැකියාවක් කරනවා නම් ඒ රැකියාව තුළ අපි ගන්නා තීරණ සම්බන්ධව අපි එහෙම ජීවත් වෙන්න ඕනේ කියන තමයි කියන්නේ. මෙම අවස්ථාවට ගරු පියතුමන්ලා ගරු පැවදි සොයුරියන් මෙන්ම සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියා. අදින් වසර 200කට පෙර එනම් 1822 දී කොළොම්තුට ජීවත් වූ කතෝලික ප්‍රභූවරයෙකු වූ මාන මුදලියර් නැමැත්තා විසින් ඉන්දියාවේ ගෝව ප්‍රදේශයෙන් රැගෙන එන ලද අදටත් මෙම සිද්ධස්ථානයේ ස්ථාපිත කර තිබෙන සාන්ත අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාවට අලලා සකස් කරන ලද වාර්තාමය CD තැටිය අගරදුකුරු හිමිපාණන් වෙත පිළිගැන්වීමද මෙම අවස්ථාවේදී සිදු කරනු ලැබුවා. පසුදින මංගල මහා දිව්‍ය පූජාව සිංහල බසින් අගරදුකුරු පදවි සහායක රදුකුරු අතිඋතුම් මැක්ස්වල් සිල්වා හිමිපාණන් විසින් සිදු කරනු ලැබුවා. ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ මහා සභා රැස්වීම පසුගියදා රදගුරු සම්මේලනයේ හිටපු සභාපති හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්වුවා. ශ්‍රී ලංකීය සාන්ත සභා මාතාවන්ගේ නියමුවන් වන ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ මහා සභා රැස්වීම පසුගියදා මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්තල් ශාලාවේදී පැවැත්වුවා. එනම් රදගුරු සම්මේලනයේ හිටපු සභාපති බදුල්ල රදගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනන්දු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට ශ්‍රී ලාංකීය රදගුරු සම්මේලනයේ සියලුම රදගුරු හිමිපාණන් වරුන් පැමිණ සිටි අතර මෙහිදී සභාවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා. අනතුරුව නව වසර සඳහා නිලධාරී මණ්ඩලය පත්කරගත් අතර රදගුරු සම්මේලනයේ නව සභාපති වශයෙන් ඇතුගල්පුර පදවි රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන් පත් වූ අතර උපසභාපති ලෙස ත්‍රිකුණාමලය රදගුරු අතිඋතුම් නොෙල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් පත් වූවා. රදගුරු සම්මේලනයේ ලේකම් ලෙස අගරදුගුරු පදවි සහායක රදගුරු අතිඋතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණන් පත් වූවා. සිය 71 වන ජන්මදිනය එළඹිදින ශ්‍රී ලංකා සාන්ත සභාවේ රදගුරු සම්මේලනයේ සභාපති වශයෙන් කුරුණෑගල පදවි එඬේරාණන් පත්වීම විශේෂත්වයක්. ඇතුගල්පුර පදවියට නායකත්ව දෙමින් රදගුරු සම්මේලනයේ සභාපති වශයෙන් පත් වූ ඔබ වහන්සේට තවත් දිගු කලක් දේ වචනය පතල කිරීමට සමිදානන්ගේ ශ්‍රී හස්තය සෙවන සමග නිරෝගී සුවය ලැබේවායි වර්බුම් අපගේද ප්‍රාර්ථනාවයි.
අබුරුදි ආලේපන සක්‍රමෙන්තුව ලබන කිතුනවා ක්‍රිස්තුන් වහන්සේගේ දූතකාරයේ පූර්ණ සහභාගිත්වය ලබයි. එලෙස ඔවුන්ගේ ජීවිත ක්‍රිස්තුන් වහන්සේව කේන්ද්‍ර කරගනිමින් ශුද්ධාත්ම වරප්‍රසාදයෙන් පිරිපුන් බව ලබයි. මීට අනුගත වෙමින් දිවයිනේ දේවස්ථානවල සහ ශ්‍රමිකයන් ලෙස ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකික කිතුණුවන්ගේ දරුවන්ට පසුගියදා අබුරුදි ආලේපන සක්‍රමෙන්තුව දානය කරනු ලැබුවා. ගාල්ල රදගුරු පදවියේ ගාල්ල මිසමේ දරුවන් 30 දෙනෙකු හට අභිවෘද්ධි ආලේපන සක්‍රමයන්තුව දානය කරනු ලැබුවා. මේ වෙනුවෙන් දිව්‍ය පූජා යාගයක් ගාල්ල ශුද්ධ ජපමාල දේවමාතා ආසන දෙව්මෙදුරේදී ඔප්පු කළ අතර සක්‍රමයන්තු දානය කිරීම සඳහා ගාල්ල රදගුරු අතියුතුම් කින්ස්ලි රේමන් වික්‍රමසිංහ හිමිපාණන් පැමිණ සිටියා. මෙම දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා ආසන දෙව්මෙදුරු පාලක ගරු ඩේමියන් අර්ශකුලරත්න පියතුමා සහාය වූවා. දිව්‍ය පූජාවේදී දේශනා කරමින් රදගුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ අභිවෘද්ධි ආලේපන සක්‍රමයන්තුව ලබාගත් දරුවන් තම මීසමේ කිතුණුවන්ට ආදර්ශමත් විය යුතු අතර දෙමව්පියන්ට ගුරු දෙගුරුන්ට මෙන්ම වැඩිහිටියන්ට කීකරු කමින් ජීවත් විය යුතු බවයි. මෙම දරුවන් දහම් ගුරු බෞතුන් විසින් පුහුණු කළ අතර දරුවන්ගේ දෙමාපියන් සමග එක්ව දිව්‍ය පූජාව සංවිධානය කරනු ලැබුවා. අගරදගුරු පදවියේ හපුගොඩ ආශ්චර්යයුක්ත වූ දේවමාතා දේවස්ථානයේ දරුවන් 380 දෙනෙකුට අභිවෘද්ධි ආලේපන සක්‍රමයන්තුව දානය කිරීමේ දිව්‍ය පූජා යාගයක් පැවැත්වුවා. දිගු කාලයක් පුරා දරුවන් ආත්මිකව පෝෂණය කරමින් දහම් ගුරුවරුන් විසින් ගරු පියතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත දරුවන් පුහුණු කළා. කොළඹ අගරදගුරු පදවි සහායක රදගුරු අතියුතුම් ජේ.ඩී. ඇන්ටනි හිමිපාණන් මේ සඳහා සහභාගී වූ අතර දිව්‍ය පූජාවේදී දේශනා කරමින් සහායක රදගුරු හිමිපාණන් ප්‍රකාශ කරනු ලැබුවේ කේතුණු සභාව තුළ වැඩිහිටියන් බවට පත් කරන මෙම සක්‍රමයන්තුව ලැබූ දරුවන් ශුද්ධාත්ම වරමින් පෝෂණය වන බවත් ඒ තුළ ඔබලා පියාණන් වහන්සේගේ පූර්ණ ශක්තියෙන් දිරිගැන්වෙන බවයි. මෙම දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා මීසම් සේවක ගරු ටෝනි ලක්ෂ්මන් පින්තු පියතුමා සහ සහායක මීසම් සේවක ගරු සඳුන් ගෝල්සන් පියතුමා සහාය වූවා. දහම් ගුරු බෞතුන් විසින් සහායක පියතුමාගේ උපදෙස් පරිදි දරුවන් පුහුණු කළ අතර දිව්‍ය පූජාව දරුවන්ගේ දෙමාපියන් විසින් සංවිධානය කරනු ලැබුවා. ඉතාලියේ ශ්‍රමිකයන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකීය සේවකීන්ගේ දරුවන් පිරිසකට ඉතාලියේ සුවිශේෂී ජේසු නුවෝවෝ දෙව්මෙදුරේදී අභිවෘද්ධි ආලේපන සක්‍රමයන්තුව දානය කිරීමේ දිව්‍ය පූජා යාගයක් පැවැත්වුවා. නාපොලි අගරදගුරු පදවියේ අගරදගුරු අතියුතුම් ඩෙමිනියෝ බතාලියා හිමිපාණන් නියෝජනය කරමින් මීසම් සේවක පියතුමා විසින් මෙම දිව්‍ය පූජාව ඔප්පු කරමින් සක්‍රමයන්තු දානය කරනු ලැබුවා. මෙම දරුවන් ඉතාලියේ නාපෝලි කිතුණු සංඝයේ ආධ්‍යාත්මික උපාධ්‍ය පියතුමා විසින් පුහුණු කළ අතර දිව්‍ය පූජාව දරුවන්ගේ දෙමාපියන් විසින් සංවිධානය කළා. බදුල්ල පදවියේ බණ්ඩාරවෙල නායබැද්ද මීසමේදී පසුගියදා පෙන්තකොස්ත ඉරුදින වෙනුවෙන් පූර්ව රාත්‍රී දේව මෙහෙයක් පැවැත්වුවා. බදුල්ල පදවියේ බණ්ඩාරවෙල නායබැද්ද මීසමේ වේලක්කන්නි දේවමාතා දේවස්ථානයේදී පෙන්තකොස්ත ඉරුදින වෙනුවෙන් පූර්ව රාත්‍රියේ මෙහෙයක් පැවැත්වුවා. නායබැද්ද මීසම් සේවක ගරු ජගත් ෆොන්සේකා පියතුමා විසින් මෙම දේව මෙහෙය සංවිධානය කළ අතර මෙම අවස්ථාවට පූනාගල දිනිඳු ජේසු දේවස්ථාන සංඝය ලියන් ගහවෙල සාන්ත ක්ලාරා මුනිශ්වරයට කැප කර ඇති දේවස්ථානීය සංඝය සහ අපුතලේ ගෝනාමි විට සාන්ත සෙබස්තියන් මුනිදුන්ට කැප කර ඇති දේවස්ථාන සංඝයන්හි කිතුණුවන් සහභාගී වූවා. උත්තාන වූ කිතු සමිඳුන්ගේ සංඝය විසින් මෙම රාත්‍රී මෙහෙය සඳහා සම්පත්දායකත්වය ලබා දුන් අතර මෙහි අවසානයේදී නායබැද්ද පූනාගල හපුතලේ සහ ලියන් ගහවෙල කිතුණු සංඝ වන දමිළ දරුවන් විසින් විචිත්‍රවත් රාත්‍රී ආලෝකයේ විවිධ ප්‍රසංගයක් සහ නැටුම් සංදර්ශනයක් පැවැත්වුවා. මේ මෙහෙය සංවිධානය කිරීම සඳහා වතු ආශ්‍රිත දමිළ කිතුණු හින්දු බැතිමතුන්ගේ දායකත්වය විශේෂත්වයක්. කොළඹ ඇක්වයිනස් උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ 2021 වර්ෂය සඳහා වූ උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පවත්වනු ලැබුවා. විවිධ විෂයන් ඔස්සේ කොළඹ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන උපාධි පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ගේ 2021 වර්ෂය සඳහා වූ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුවා. මෙම උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඇක්වයිනාස් උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ කුලපති සහ කොළඹ අග්‍රාධිකරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැමිණ සිටියා. සිසු සිසුවියන් 140 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබා තිබූ අතර මෙම අවස්ථාව උපකුලපති අතිගරු සිල්වෙස්ටර් රණසිංහ පූජා ප්‍රසාදින් වහන්සේ විසින් අධිවරු මණ්ඩලය සමග එක්ව සංවිධානය කරනු ලැබුවා. ඇක්වයිනාස් විශ්වවිද්‍යාලයේ දොන් පීටර් පිල්ලේ ශාලාවේදී මෙම උත්සවය පැවැත් වූ අතර මෙම අවස්ථාවට
අගරදුගුරු පදවි සහායක රදුගුරු අතියුතුම් මැක්ස්වල් සිල්වා හිමිපාණන් ඇතුළු ගරු පියතුමන්ලා ගරු පැවිදි සොයුරියන් මෙන්ම සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහභාගි වී සිටියා. සාමූහිකත්වය සහයෝගය සහ දූත මෙහෙවර සමග එක්ව ගමන් කිරීම අරඹයා 2023 වර්ෂයේ වතිකානයේදී පැවැත්වීමට නියමිත ලෝක රදගුරු සමුළුව පිළිබඳව කිතුණු ජනතාව දැනුවත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගාල්ල පදවියේ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ගාල්ල කරිටාස් සෙන්ගෝල් ආයතනයේදී පැවැත්වුවා. ප්‍රධාන අංශ කීපයකින් සමන්විත මෙම වැඩසටහන සඳහා ගාල්ල රදගුරු අතිතුම් කින්ස්ලි රේමන් වික්‍රමසිංහ හිමිපාණන් පැමිණ සිටියා. මෙම අවස්ථාවට ගාල්ල පදවි අනුනායක හිමි ඇතුළු ගාල්ල පදවියේ සේවය කරන ගරු පියතුමන්ලා සියලුම පැවිදි නිකායන් වල ගරු පැවිදි සොයුරියන් මෙන්ම පදවියේ සියලු අපොස්තලික සේවා නියෝජිතයන් සහ සියලුම පදවි නියෝජනය කරමින් නියෝජිතයන් පැමිණ සිටියා. පැමිණ සිටි සමුළු නියෝජිතයන් නවතා කතා කළ පදවි එඩේරාණන් ප්‍රකාශ කළ සිටියේ ශුද්ධෝ සභා මාතාවන් නූතනය අනුව කටයුතු කිරීම ආරම්භයා සිදු කිරීමට යන වෙනස වතිකානයේ සිදු කිරීමට සූදානම් වන මේ අවස්ථාවේදී ප්‍රථමයෙන් අපගේ ක්‍රියාකලාප වෙනස් කරගෙන කටයුතු කිරීම සිදු කළ යුතු බවත් සභාව සිදු කරන වෙනස එවිට අපට හරියාකාර හැඳිනගෙන කටයුතු කළ හැකි බවයි. මෙම වැඩසටහන ජාතික ගිහි කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක සහ උඩුගම මීසම් සේවක ගරු මයිකල් රාජේන්ද්‍ර පියතුමා විසින් සංවිධානය කළා. මම නුඹ කුසේ පිළිසිඳ ගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනා ගතමි යන දෙව් වදන සපත කරමින් 2020 වර්ෂයේ පූජක වරම් හිමි කරගත් පියතුමන්ලා පිළිගැනීමේ දේව මෙහෙයක් පසුගියදා මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලේදී සිදු කරනු ලැබුවා. දිවයිනේ විවිධ මීසම්වල සහ විවිධ ආයතනවල සේවය කරනු ලබන 2020 වර්ෂයේදී සිය පූජක පුහුණුව අවසන් කර පුදැදුරු වරම් හිමි කරගත් පූජක පුතුන් 24 දෙනෙකු මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලේදී පිළිගනු ලැබුවා. මේ වෙනුවෙන් දෙව්සත්හල් පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙන අප ස්වාමිදූවගේ දේවස්ථානයේදී මහෝත්තම වූ පියාණන් වහන්සේට තුති පුදා දිව්‍ය පූජායාගයක් ඔප්පු කරනු ලැබුවා. මෙම දිව්‍ය පූජායාගය 2020 වර්ෂයේ පූජක වරම් හිමි කරගත් ගරු සුදත් නිර්මාල් පියතුමා, ගරු රුමේන් පෙරේරා පියතුමා සහ ගරු ඒබල් ෆැට්‍රික් පියතුමා විසින් ඔප්පු කළ අතර මෙම අවස්ථාවට 2020 වර්ෂයේ සමිඳු කෙත අස්වැද්දීමට එක් වූ පියතුමන්ලා සමග දැනට දෙව්සත්හලේ පුහුණුව ලබන ගරු සහෝදරතුමන්ලා සහභාගී වූවා. මෙම දිව්‍ය පූජාව සහ මෙම අවස්ථාව ජාතික දෙව්සත්හලේ ප්‍රධාන අදියුරු ගරු පියතුමා විසින් සංවිධානය කළා. ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ හිතාගත නොහැකි වසංගත රසක් ඇති බවත් පවුල් ආරවුල් නිසා ඇතිවන වසංගත දෙමව්පියන් දරුවන් අතර ඇතිවන වසංගත වැනි දෑ නිසා අපගේ ජන ජීවිත විඩාවට පත් වී ඇති බව අගරදුගුරු පදවි සහායක රදුගුරු හිමිපාණන් කොටහේනේදී ප්‍රකාශ කළා. අගරදුගුරු පදවියේ මනෝවිද්‍යා ආයතනයේ පුහුණුව ලැබූ සිසුවියන් 35 දෙනෙකු හට සිය පුහුණුව අවසන් කිරීමෙන් පසු සහතිකපත් ප්‍රදානය කරනු ලැබුවා. මෙම අවස්ථාව කොළඹ කොටහෙන යහපත් එඬේරානිකායේ පැවිදි ආරාමයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුවා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අගරදුගුරු පදවි සහායක රදුගුරු අතිඋතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන් සහභාගී වූවා. සිසුවියන්ගේ සහතිකපත් ප්‍රදානයෙන් පසු ඔවුන් අමතා කතා කළ සහායක රදුගුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ මේ අවස්ථාව වන විට අප විශාල ආර්ථික ගැටලු රැසකට මුහුණ දී තිබෙන බවත් ඒ හේතුවෙන් සමාජයේ ජීවත් වන අය ප්‍රචණ්ඩත්වයට පත් වී ඇති බවත් සමහර අය නිශ්ශබ්දව තනියම කාලය ගත කරන බවත් මේ සෑම දෙයකින්ම අප විශාල ව්‍යසනයකට පත් වී ඇති බැවින් ඉන් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කිරීම සිදු කළ යුතු බවයි. මෙම අවස්ථාවට ගරු ක්ලෝඩ් නෝනිස් පියතුමා සහ ගරු පැවිදි සොහොයුරියන් මෙන්ම සම්භාවනීය අමුත්තන් කීප දෙනෙකුද සහභාගී වී සිටියා. වතු කර්මාන්ත ක්ෂේත්‍රයේ තේ වගාව සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන කඳුරට දමිළ ජනතාව වතු ක්ෂේත්‍රයේ සේවය සඳහා මෙරටට පැමිණ ලබන වසරට වසර 200ක් සපිරෙනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ජාතික සෙඩෙක් කරිටාස් ආයතනය විසින් ඉකුත් සතියේදී ආරම්භ කරනු ලැබුවා. වැවිලි ක්ෂේත්‍රයේ තේ කර්මාන්තයේ සේවය සඳහා කඳුරට දමිළ ජනතාව මෙරටට පැමිණියේ 1823 වසරේ සැප්තැම්බර් මාසයේ බව පුරාවෘත්තයන්හි සඳහන් වෙනවා. එළඹෙන 2023 වසරට වසර 200ක් පිරුණද තවමත් සමාජ සුබ සාධනමය වශයෙන්
ඉතාමත් පහත් මට්ටමක ජීවත් වන බව ජාතික සෙඩෙක් කරිටාස් ආයතනය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා. නිසි සෞඛ්‍ය පහසුකම් හෝ අසනීප තත්ත්වයකදී අවශ්‍ය බෙහෙත් හෙත් නොමැතිකම මෙන්ම නිසි එන්නත්කරණයද නොමැතිකමින් ලදරු මරණ අනුපාතයද ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබෙන බවත් දරුවන් තුළ පහත් අධ්‍යාපන මට්ටමක් නොමැති බවද අනාවරණය වුණා. තවද මෙරට උපත ලබන සියලුම ජනතාවට උප්පැන්න සහතිකයක් හිමි වූවත් මෙරටට පැමිණ වසර 200ක් ගත වී තිබෙන වතුකරේ දමිළ ජනතාවට උප්පැන්නය වෙනුවට හිමිවන්නේ උපත් කාඩ් පතක් බවත් මෙම උපත් කාඩ් පතින් දරුවන් රජයේ පාසලක් වෙත ඇතුළත් කිරීම මෙන්ම එය භාවිතා කර නිල උප්පැන්න සහතිකය හෝ ලබා ගැනීමට නොහැකිවීම නිසා ඔහු මහත් දුෂ්කරතාවයන්ට සහ පීඩාකාරී තත්ත්වයන්ට පත්වී සිටින බව දන්වා සිටියා. කොළඹ ජාතික සෙඩෙක් ආයතනයේ මෙහෙයවීමෙන් ගාල්ල කරිටාස් ආයතනය මගින් සංවිධානය කළ මෙම මාධ්‍ය හමුවේදී කඳුකරේ වැවිලි ප්‍රජාව පිළිබඳ කරුණු දක්වමින් ප්‍රධාන දේශනය ඉදිරිපත් කරනු ලැබුවේ වැවිලි වතුකම්කරු ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රකට උපදේශකවරයෙකු වූ තිලකරාජ් මයිල් වාගරම් මහතා විසිනි. තම දෙමව්පියන්ගේ වචනයට අවනත වෙමින් ඔවුන් තුරුලේ ජීවත් වූ සාන්ත ඩොමිනික් සාවිය මුනිදුන් ස්වර්ගස්ථ වී තිබෙන්නේ වයස අවුරුදු 14ේදීය. ප්‍රාණ පරිත්‍යාගශීලීකු නොවූ මෙතුමන් තම ජීවිතයට ලැබෙන සෑම විරාමයකදීම මැවුම්කරුවනන් වහන්සේ හමුවේ දැහැන්ගතව යාඥා කර තිබෙනවා. නියමිත වයසට පැමිණීමට පෙර එතුමන් දිව්‍ය සප්‍රසාද වහන්සේගෙන් පෝෂණය වී සිය දිව්‍ය දරුවන්ට ආදර්ශවත් වන අයුරින් ගත කර ඇති අතර වැඩිහිටියන්ට මෙන්ම සිය ගුරුවරුන්ට කීකරුව ඔවුන්ට ආචාරශීලීව දේව දයානුකම්පාව සහ දිව්‍ය සංරක්ෂණය තුළ පෝෂණය වෙමින් ධර්මිෂ්ඨ මඟ පෙන්වූ බව උන්වහන්සේගේ පුරාවෘතයන්හි සඳහන් වෙනවා. අද කිතුණු තතු සැරිසර උන්වහන්සේ ගැනයි. පාපී ජීවිතයක් ගත කරනවට වඩා මරණීය උතුම් බව සිය තේමාපාතය කරගත් පුත්‍රයන්න් වහන්සේ සහ මරියමව් සිය මිතුරන්සේ සලකා කටයුතු කළ සාන්ත ඩොමිනික් සාවිය මුනිදුන් උතුරු ඉතාලියේ පීඩ්මොන්ට්හි චීරි නගරයේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි රිවා නම් ගම්මානයේදී වර්ෂ 1842 අප්‍රේල් මාස 2 වන දින උපත ලැබුවා. කාලෝ සහ බ්‍රිජිටා සාවියට දාව මෙලොව එළිය දුටු මෙම දරුවා බෞතිස්මයේදී ස්වාමින් වහන්සේ යන අර්ථයේ ඇති ඩොමිනික් යන නාමයෙන් හඳුන්වනු ලැබුවා. සමාජික සමාජිකාවන් 10 දෙනෙකුගෙන් යුත් පවුලේ සමාජිකයෙකු මෙම දරුවන්ගේ පියා කම්මල් රැකියා කළ අතර මව මෙහුම් ශිල්පිනියකි. වර්ෂ 1841 දී తాවකාලිකව පදිංචි වී සිටි රිවා අතහැර කැස්ටෙල් නුවෝ දාස්නී නගරයේ ආසන්නයේ පිහිටි මුරි අල්දෝ වෙත පදිංචියට යන විට ඩොමිනික් දරුවා වයස අවුරුදු 2ක් වෙනවා. වයස අවුරුදු 4 වන විට ඩොමිනික් හට තනිවම යාඥා කිරීමට හැකි වී තිබෙන අතර හුදකලාවේ යාඥා කිරීම ආරම්භ කර තිබෙනවා. සිය මව සමග නිතිපතා දේවස්ථානයට පැමිණ දනගසාගෙන යාඥා කිරීමට හුරු වී සිටි මෙම දරුවා උපතින් ලද සහජ ධාරණ ශක්තිය නිසා යැදුම් කටපාඩමින් උච්චාරණය කිරීමට දක්ෂ වී තිබෙනවා. වයස අවුරුදු 5 වන විට දිව්‍ය පූජාව ඔප්පු කරන ආකාරය අධ්‍යයනය කර තිබූ මෙම දරුවා තමාට දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. දිව්‍ය සප්‍රසාද වහන්සේ කෙරෙහි දැඩි භක්තියත් ගෞරවයක් තිබූ ඩොමිනික් දරුවාට වයස අවුරුදු 7 දී පළමු දිව්‍ය සප්‍රසාදය ලබා ගැනීමට අවසර ලැබුණු අතර ඒ දිනම දේව යාගයේදී දේව වචනය කියවීමට වාග්යද උදා විය. සාන්ත ජෝන් බොස්කෝ මිනිඳුන් සෙවණේ අධ්‍යාපනය ලැබමින් ආත්මික කටයුතු සිදු කළ මෙම දරුවා ඉතා ආචාරශීලී කරුණාවන්ත යහපත් ජීවිත රටාවක් සිය මිතුරන්ට පෙන්වූ අතර වැඩිහිටියන් පවා මවිතයට පත් කරමින් දනගසාගෙන යාඥා කිරීම, දිනපතා දිව්‍ය පූජාවට සහභාගී වීම, සක්‍රමේන්තු ලබා ගනිමින් දෙවියන් තුළ විනීත යහපත් නිර්මල ජීවිතයක් ගත කළා. ද්විතීක අධ්‍යාපන සඳහා ඩොමිනික් දරුවා කැස්ටෙල් නුවෝ ප්‍රාන්තයේ ජෝන් බොස්කෝ පාසලට ඇතුල් විය. දිනපතා ඇවිදිමින් පාසලට යාම සහ ආපසු පැමිණීම සිදු කළ මෙම දරුවාගෙන් ගොවියෙකු දිනක් විමසා තිබින්නේ ඇවිදීම වෙහෙසකාරී නොවේද යන්නයි. ඔබ ස්වාමියා වෙනුවෙන් වැඩ කරන විට කිසිවක් වෙහෙසකර හෝ වේදනාකාරී බවක් නොපෙනී යන්න බව
මෙම දරුවා ඔහුට කියා තිබෙනවා. ඩොමිනික් දරුවාහට ජොන් බොස්කෝ විදුහලේ ගුරුවරයෙකු වූ ජුසෙප්පේ කුලියරෝ ඩොන් බොස්කෝ වෙත ඩොමිනික් ගැන සතුටුදායක අදහස් ප්‍රකාශ කර තිබෙනවා. බාලවිය සිටම පූජකතුමක වීමේ සිහිනයෙන් ජීවත් වූ මෙම දරුවා තමාට නපුරක් සතුරුකමක් කළ අයට පෙරලා සමාව දෙමින් ඉවසීමේ ශක්තියෙන් සහ අනුන් උදෙසා දඬුවම් විඳීමට තරම් ත්‍යාගශීලී වී සිය ශුද්ධ ජීවිත ආරම්භ කිරීම තීව්‍ර කරනු ලැබුවා. දේව වචනය දේශනා කිරීමේ දක්ෂ කතිකයෙකු බවට පත්ව සිටි ඩොමිනික් සෑම කෙනෙකුටම සාන්තුවරයෙකු වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත බවත් එය පහසු ක්‍රියාවක් බවත් මීට උත්සාහ කරන අයට ස්වර්ගයේ විශාල ඉඩක් ඇති බව ප්‍රකාශ කළේය. සිය ළමා ජීවිතයෙන් එහා ගිය සාන්තුවර ජීවිතයන් ගත කිරීමට සිත් හැරීම නිසා සිදු කළ මර්ධන ක්‍රියා හේතුවෙන් ශාරීරික සෞඛ්‍ය පිරිහීම ආරම්භ වී ඇති බව වටහාගත් ආත්මික පියතුමා මෙතුමාගෙන් ඉල්ලා සිටියේ නිහතමානීව සහ පරිපූර්ණත්වයෙන් යුතුව ආත්මික ජීවිතය කීකරුව ගත කරන ලෙසයි. මීට පිළිතුරු වශයෙන් ඩොමිනික් පවසා සිටියේ මට ලොකු දේවල් කරන්න බැහැ. නමුත් මේ සියල්ල දෙවියන් වහන්සේගේ මහිමය සඳහා පමණක් බවයි. තමා ගැන වඩාත් සැලකිලිමත් නොවූ මෙතුමන්ගේ තත්ත්වය පිරිහීම තේරුම්ගත් පසු ජීවිත කාලය තුළ සහ මරණාසන්න මොහොතේදී මරිය මවගේ ආරක්ෂාව බලාපොරොත්තු වූවා. මේ කාලයේදී සිය මිතුරන් හා එක්ව කටයුතු කළ ඩොමිනික් හට කැස්සක් ඇතිවිය. වෛද්‍ය උපදෙස් පරිදි නිවසට පිටත් කරමින් සිටියදී සිය මිතුරන් එතුමන්ගේ අසනීපය බරපතල ලෙස නොසැලකුවේය. දින කිහිපයකින් අසනීප තත්ත්වය පහව යනු ඇතැයි වෛද්‍යවරුන් දෙමාපියන් විශ්වාසය පළ කළත් ඩොමිනික් සිය අවසාන අභිෂේකය ලබා දෙනමින් ඉල්ලා සිටියේය. වර්ෂ 1857 මාර්තු මස 9 වන දින ඩොමිනික් දේවස්ථානයට ගොස් නිවසට පැමිණ සිය පියා අමතා කියා සිටියේ ප්‍රීතිමත් මරණයක් සඳහා වූ යාඥාව තමාට ඇසෙන ලෙස කියවන ලෙසයි. කෙසේ වෙතත් එදින ඩොමිනික් දරුවා ස්වර්ගස්ත වෙනවා. එවකට වතිකානයේ සුදුතුම් හිමිපාණන් ලෙස සේවය කළ ස්වර්ගස්ත වී වදාළ අතියුතුම් 16 වන ග්‍රෙගරි හිමිපාණන් සියසින් දැක ගැනීමේ වාසනාව හිමිකරගත් මෙතුමන්ගේ දේහය ඉතාලියේ ටියුරින් නුවරෙහි අප ස්වාමිදුවගේ උපකාරක බැසිලිකාවේ තැන්පත් කර තිබෙනවා. ස්වර්ගස්ත වී වදාළ 10 වන පියුස් සුදුතුම් පියාණන් සාන්ත සභා මාතාවන්ට නායකත්වය ලබා දෙන යුගයේදී මෙතුමාණන්ව සාන්තුවරයට එසවීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. දෙවිඳුන් ලබා දුන් දෑසින් දේව මාතාවන්ගේ රූපශ්‍රිය ස්වර්ගයේදී දැක ගැනීමේ අභිප්‍රායෙන් දෙනෙත් පියාගත් මෙතුමන් වර්ෂ 1933 දී ස්වර්ගස්ත වී වදාළ 11 වන පියුස් සුදුතුම් පියාණන් විසින් ප්‍රමාණයෙන් කුඩා නමුත් ආත්මයෙන් යෝධයෙකු ලෙස නිර්වචනය කරමින් භාග්‍යවරයට පත් කරනු ලැබුවා. වර්ෂ 1950 දී ස්වර්ගස්ත වී වදාළ 12 වන පියුස් සුදුතුම් පියාණන් විසින් බොරු චෝදනා කරන පුද්ගලයන්ගේ සාන්තුවරය ලෙස නම් කර සාන්තුවරයට පත් කර එය වර්ෂ 1954 දී උන්වහන්සේ විසින්ම ඒ බව ප්‍රකාශ කරනු ලැබුවා. වසංගත තත්ත්වය අප රට තුළින් පහව යාමත් සමග කිතුණු කෙලිබිම දැන් සක්‍රිය වෙමින් පවතිනවා. මීට අනුගත වෙමින් පසුගියදා පැවැත් වූ එල්ලේ තරඟාවලියක විස්තර අද ඔබ වෙත ගෙනෙනු ලබන්නේ දිල්හාරා මෙනිරපිටිය. ජෙසුපිහිටයි දිල්හාරා. ජෙසුපිහිටයි යසිත. කිඹුලාපිටිය මීසමේ කිඹුලාපිටිය කොන්දගම්මුල්ල දාගොන්න සහ කදිරාන යන සංඝවල තරුණ සමිති ඒකරාශිව පවත්වනු ලැබූ වාර්ෂික එල්ලේ මහා තරඟාවලිය පසුගියදා පැවැත්වුවා. පරාජිතයින් පිටු දැකීමේ ක්‍රමය මත සිදු කළ මෙම තරඟාවලිය වසංගත සමයේ නිමාවෙන් පසු නැවත ආරම්භ වීම විශේෂත්වයක්. සුහදත්වය වර්ධනය කරමින් සංවිධාන ශක්තිය ඇති කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය පැවැත්වූ අතර කොරෝනා වසංගතයේ හේතුවෙන් පසුගිය කාලයේදී තරඟ පැවැත්වීම නවතා දමා තිබුණා. කිඹුලාපිටිය මීසම් සේවක ගරු ජූඩ් ලක්ෂ්මන් පියතුමාගේ සහ සහායක ගරු නික්සන් සමීර පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්වුවා. සුළු යදුම් මෙහෙකින් අනතුරුව දාගොන්න දේවස්ථාන පරිශ්‍රයේදී මෙම තරඟාවලිය පැවැත්වූ අතර මෙදින තරුණ සමිතියේ 5 වන සංවත්සරයද සමරනු ලැබුවා. තරඟාවලියේ තෙවන ස්ථානයේ කිඹුලාපිටිය තරුණ සමිතියේ එල්ලේ කණ්ඩායමට හිමි වූ අතර අනුශූරතාවය කොන්දගම්මුල්ල තරුණ සමිතියේ එල්ලේ කණ්ඩායමට හිමි වූවා. වසර ගණනාවකට පසු තරුණ සමිතියේ තරුණ තරුණියන්ගේ උද්‍යෝගය උනන්දුව ඇති කරමින්
මීසම් සේවක පියතුමා විසින් නායකත්වය ලබා දී සිදු කළ 2022 වර්ෂයේ එල්ලේ තරඟාවලියේ ශූරතාවය කදිරාන දේවස්ථාන සංඝයේ තරුණ සමිතිය විසින් ඉදිරිපත් කළ එල්ලේ කණ්ඩායම විසින් හිමි කර ගනු ලැබුවා. කොංගෝ රාජ්‍ය සහ දකුණු සුඩානයේ අපෝස්තලික සංචාරක නිරතවීමට ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් සැලසුම් කර තිබූ අතර නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් එම සංචාරය කල් දැමීමට සිදු වී ඇති බව වතිකානය නිවේදනය කර තිබෙනවා. මේ වෙනුවෙන් කොංගෝවේ සහ සුඩානයේ ජනතාවට සිය කනගාටුව පළ කළ උන්වහන්සේ පවසා තිබෙන්නේ හැකි ඉක්මනින් නැවත සංචාරය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙතට. මර්ධනකාරී සහ අසාධාරණ නීති සහ ප්‍රතිපත්ති යටතේ චීනයේ බොහෝ දෙනෙකු අත්විඳින දුක්ඛිත තත්ත්වය පිළිබඳව කතෝලික බැතිමතුන්ගේ යාඥාව බලාපොරොත්තු වන බව ආසියානු රදගුරු සම්මේලනයේ සභාපති සහ මියන්මාරයේ කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටිනවා. චීනය තුළ කතෝලිකයන්ට මෙන්ම සෙසු සුළුතර ආගමිකයින් හට සිදුවන තාඩන පීඩන හමුවේ ඔවුන් බලධාරීන් සමග උරණ වී සිටිනවා. මෙම සුළුතර ආගමිකයින් ජන සංහාරයට පවා ලක් වී තිබෙනවා. විශ්වීය සහ නොවෙනස් වන මානව ගරුත්වයට හෘද සාක්ෂියට සහ ආගමික නිදහසට ගරු කරමින් සිය දේශය පාලනය කිරීමට චීන බලධාරීන්ට සිත් පහළවීමට මඟ සැලසෙන ලෙස පියාණන් හමුවේ චීන ජනතාව සහ රට වෙනුවෙන් යාඥා කරන ලෙස ආසියානු රදගුරු සම්මේලනයේ සභාපති සහ මියන්මාරයේ යැන්කොන් අගරදුගුරු පදවියේ අගරදුගුරු අතිඋතුම් කාදිනල් චාල්ස් මචුංබෝ හිමිපාණන් 2022 දී ඉල්ලා සිටියා. හොංකොං රදගුරු පදවියේ රදගුරු අතිඋතුම් කාදිනල් ජෝෂප් සෙන් හිමිපාණන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ඉල්ලීම අතිඋතුම් චාල්ස් බෝ හිමිපාණන් සිදු කළ අතර ඊට ගෝලීය කිතුණුවන්ගෙන් ලද සහාය අගය කළා. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් දැහැන්ගතව සතියක් පුරා යාඥා කරන මෙන් ඉල්ලා සිටියා. වැඩිදුරටත් කරුණු දක්වමින් රදගුරු හිමිපාණන් ඉල්ලා සිටියේ උයිගුරුවරුන් ටිබෙට් ජාතිකයන් මෙන්ම ඇදහිල්ලට සාක්ෂි දැරීම සිදු කරන චීන ජාතිකයින් වෙනුවෙන් යාඥා කරන ලෙසත් පෑරුණු සිත්වලට සුවයදානය කරන ලෙසයි. ජාත්‍යන්තර සංවිධානවලින් සහ නීති සම්පාදකයින්ගෙන් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ චීනයේ ආගමික නිදහස සහ හිංසනය පිළිබඳ ප්‍රශ්න සිය ප්‍රශ්න ලෙස බාරගන්නා ලෙසත් රට තුළ මානව ගරුත්වය නිදහස සහ සාමය ප්‍රවර්ධනය කිරීමට සහයෝගය ලබා දෙන ලෙසයි. ශ්‍රී ලාංකීය රදගුරු සම්මේලනයේ හිටපු සභාපති සහ බදුල් රදගුරු අතිඋතුම් ජූලියන් වින්ස්ටන් සෙබස්තියන් ප්‍රනාන්දු හිමිපාණන් සිය රදගුරුවරයේ රජත ජයන්තිය පසුගියදා සමරනු ලැබුවා. වර්ෂ 1945 ජනවාරි මස 15 වන දින මොරටුවේදී උපත ලැබූ මෙතුමන් 1975 සැප්තැම්බර් මස 6 වන දින කොළඹ සාන්ත පිලිප්නේරි දේවස්ථානයේ පුදසුන අභියසදී සිය පුදැදුරු වරම් හිමි කරගනු ලැබුවා. විවිධ මීසම්බල සේවය කළ උන්වහන්සේ නිකායේ ප්‍රාදේශික උපදේශක සහ ප්‍රාදේශාධිපති ලෙසද සේවය කර තිබෙනවා. වර්ෂ 1997 අප්‍රේල් මස 2 වන දින රදගුරුවරයෙකු ලෙස නම් කළ අතර 1997 ජූනි මස 14 වන දින රදගුරුවරයේ අභිසෙස් ගන්නනු ලැබුවා. ශ්‍රී ලාංකීය සාන්ත සභා මාතාවන්ට රදගුරුවරයෙකු ලෙස වසර 25ක් තුළ අනගි සේවාවක් සිදු කළ බදුල්ල රදගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණනි, ඔබ වහන්සේට තවත් දිගු කලක් සිය දූත සේවාවන් සිදු කිරීමට දේවාශිර්වාදය සමග නිරෝගී සුවය ලැබේවායි වර්බුම් අපගේ ප්‍රාර්ථනයයි. ඒ සමගින් කිතුණු තතු අපගේ පුවත් විකාශය මිනිමාවට පත්වෙනවා. ඔබගේ දේවස්ථානයට අනුබද්ධිත ආයතනය හෝ දහම් පාසලේ මෙවැනි පුවත් ඇත්නම් මේ සම්සේවක පියතුමාගේ හෝ ආයතන අධ්‍යක්ෂක පියතුමාගේ අනුමැති වැතිව news@verbumtv.com යන අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0111 43 43 463ට. යලිත් සද්දනකින් හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක් ජෙස් පිටයි.